උසස් පෙළ තර්ක ශාස්ත්‍රය විද්‍යාත්මක ක්‍රමයට අදාළ පාඩම් මාලාවේ තවත් පියවරක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. තර්ක ශාස්ත්‍රය විෂයට අදාළව විද්‍යාත්මක ක්‍රමය හා සම්බන්ධ වන විෂය ඒකකයක් සාකච්ඡා කිරීම අපි ආරම්භ කරනවා. සමාජීය විද්‍යාවන්හි විධික්‍රම. විද්‍යාත්මක ක්‍රමයේ විෂය තුල මූලික ඒකකයක්, ප්‍රධාන ඒකකයක්. සමාජීය විද්‍යාවන්හි විධික්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීමට අපට සිදුවන්නේ ඇයි යන්න පළමුවෙන් හඳුනා ගත යුතුයි. විද්‍යාවන්හි වර්ධනය, විශේෂයෙන්ම විද්‍යාවන් සැලකිලිට ගත් විට ස්වාභාවික විද්‍යාවන්හි වර්ධනය 15 වන 16 වන සියවස්වලදී යුරෝපයේ ඇතිවන පුනරුද්ධ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නවීන විද්‍යාවේ ආරම්භය හා සම්බන්ධ වෙනවා. නවීන විද්‍යාව ගොඩනැගීමේදී මූලික වශයෙන් වර්ධනය වන්නේ ස්වාභාවික විද්‍යාවන්. ඒ ස්වාභාවික විද්‍යාවන්ගේ වර්ධනය සමග ඒවට අදාළව විධික්‍රමයන්ද ගොඩනැගෙනවා. විද්‍යාවේ විධික්‍රමයන් පිළිබඳව හැදෑරීමේදී අප උද්ගාමී, නිගාමී විධික්‍රමයන් හඳුනා ගන්නවා. විද්‍යාවේ ඥාන මාර්ගය පිළිබඳව විවිධ පරීක්ෂණ ක්‍රමයන් පිළිබඳව කතා කරනවා. නවීන විද්‍යාවේ ආරම්භ අවධියේ විද්‍යාව සඳහා යෝග්‍ය ඥාන මාර්ගයක් ෆ්‍රැන්සිස් බේකන් දක්වනවා, හඳුන්වා දෙනවා. ගැලිලියෝ විසින් විද්‍යාවේ විධික්‍රමයන්, නිගාමී ස්වරූපී විධික්‍රමයන් විද්‍යාව තුළ භාවිතා කරනවා. මේ අනුව විද්‍යාවේ ක්‍රමයන් වර්ධනය වෙන්නේ ස්වාභාවික විද්‍යාවත් සම්බන්ධ කොටගෙන. මොනවාසෙනම් ප්‍රධාන වශයෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ආදී විෂයන් සම්බන්ධ කොටගෙන ස්වාභාවික විද්‍යාවෙන් වර්ධනය සිදු වෙනවා. මේ අනුව විද්‍යාවේ විධික්‍රමය පසු කාලීනව පුළුල් ලෙස වර්ධනය වෙනවා. සමාජයේ පිළිබඳ හදාරන ශාස්ත්‍රයන් දීර්ඝ ඉතිහාසයක් පවතිනවා. ග්‍රීක දාර්ශනිකයෝගේ පටන්ම සමාජමය ශාස්ත්‍රයන්හි වර්ධනයක් දැකගත හැකි. එසේ වුවත් සමාජීය විද්‍යාවන් විද්‍යාවන් ලෙස වර්ධනය වීම 18 වන සියවසේ, දල වශයෙන් 18 වන සියවසේ පමණ සිදුවේයි සැලකනවා. සමාජමය ශාස්ත්‍රයන් විද්‍යාවන් බවට පත්වීමේදී මතුවුණ ප්‍රබල ගැටලුවක් ස්වාභාවික විද්‍යාවන් හා බැඳෙන විධික්‍රමයන් සමාජ විද්‍යාවන්ට අදාළ කර ගැනීමට අපහසු වීම. මේ නිසා සමාජ විද්‍යාඥයාට තමාටම ආවේනික වූ විධික්‍රමයන්, තමාටම ආවේනික වූ ක්‍රමයන් ගොඩනගා ගැනීමට සිදු වෙනවා. අපි සමාජ විද්‍යාවේ විධික්‍රමයන් ලෙස සාකච්ඡාවට භාජනය කරන්නේ එවැනි ක්‍රමයන්. සමාජ විද්‍යාවන් සැලකිලිට ගත් විට ප්‍රමුඛ පෙළේ සමාජ විද්‍යාවන්, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුරා විද්‍යාව, මානව විද්‍යාව ආදී විද්‍යාවන් තවත් රසක් පවතින ආදී විද්‍යාවන්. එතෙන් විද්‍යාවන් මනෝ විද්‍යාව වැනි විද්‍යාවන් ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණ වෙනම සමාජ විද්‍යාත්මක ලක්ෂණ දරන විද්‍යාවන් ලෙස සැලකෙනවා. ඒත් මනෝවිද්‍යාවේ පව ආරම්භයේ සිදුවන්නේ සමාජ විද්‍යාත්මක පදනමකින්. මූලික වශයෙන් සමාජ විද්‍යාවක් වෙනවා. පසු කාලීනව ස්වාභාවික විද්‍යාවක් ලෙසත් වර්ධනය වෙනවා. මේ ඇර ස්වාභාවික විද්‍යාත්මක වෙනම සමාජ විද්‍යාත්මක ලක්ෂණ සම්බන්ධ තවත් විෂයන් දැකගත හැකි භූගෝල විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව ආදී විෂයන්. නමුත් එවැනි විද්‍යාවන් තුළ ස්වාභාවික විද්‍යාත්මක ලක්ෂණයන් යම් තාක් දුරකට පැවතියත් ඒවාද ප්‍රධාන වශයෙන් හැඳින්වෙන්නේ සමාජීය විද්‍යාවන් ලෙස. සමාජ විද්‍යාවන් හා බැඳෙන ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපේ පළමු අවධානය යොමු වෙන්නේ
සමාජ විද්‍යාවන්හි විද්‍යාත්මක භාවය පිළිබඳව. විද්‍යාවන් පිළිබඳව පුළුල් විග්‍රහයකදී විද්‍යාවන් ලෙස බොහෝ විට සැලකෙන්නේ ස්වාභාවික විද්‍යාව. සමාජ විද්‍යාවන් ලෙස සැලකීමේදී විවිධ ගැටලු වලට විවිධ අභියෝග වලට මුහුණ දීමට සිද්ධ වෙලා තියෙනවා. සමාජ විද්‍යාවන් බවට පත්වීමේදී මතුවන මූලික ගැටලුවක් වන්නේ එවැනි විද්‍යාවන් තුළ පවත්නා වාස්තවික බව පිළිබඳව ගැටලු. විද්‍යාවන් තුළ විශේෂයෙන් නවීන විද්‍යාවේදී පිළිගැනීම විද්‍යාවන් තුළ පැවතිය යුතු ඉතාමත්ම වැදගත් ලක්ෂණයක් වන්නේ වාස්තවික බව. විද්‍යාවේ වාස්තවික බවට අපි මෙහිදී අර්ථකථනයන් දෙකක් දෙනවා. යථා භූතය අනාවරණය කළ සුළු වීම. යථා භූතය පවත්නා ස්වභාවය. පවත්නා ස්වභාවයන් හෙළිදරව් කිරීම වාස්තවික බව. දෙවනුව සියලු දෙනා එකඟ වීම. යම් කරුණක් යම් මතයකට සියලු දෙනාගේම එකගතාවයක් පවතී නම් ඒ මතය හා නැත්නම් එම ක්ෂේත්‍රය හා සම්බන්ධ වූවන් සියල්ලෝම එකඟතාවයකින් සිටී නම් ඒ වාස්තවික බව ලෙස සැලකිය හැකියි. ස්වාභාවික විද්‍යාවන්හි බොහෝ විට වාස්තවික බවක් දැක ගන්න පුළුවන් බව පිළිගන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ස්වාභාවික විද්‍යාත්මක උපන්‍යාසයක්. ලෝහයක් රත් කළ විට ප්‍රසාරණය වේ. ලෝහයක් රත් කළ විට ප්‍රසාරණය වේ මේ උපන්‍යාසයට පොදු එකඟතාවයක් ඇති වෙනවා. පරීක්ෂණ මගින් පොදුවේ මේ තහවුරු කරගත හැකි වෙනවා. ආනුභූතික පරීක්ෂණ මගින් තහවුරු කරගත හැකි. නැවත නැවත පරීක්ෂා කිරීමෙන් එම් ප්‍රතිඵලය ලබා ගත හැකි. එවැනි අවස්ථා වාස්තවිකයේ සැලකෙනවා. ඒ සමාජ විද්‍යාත්මක උපන්‍යාසයක් අපි උදාහරණ ලෙස ගත්තොත් සියදිවි නසා ගන්න අයගෙන් 60% ප්‍රේම සම්බන්ධතා බිඳී යන අයයි. මෙවැනි උපන්‍යාසික වාස්තවික බව ගැටලුවක් මතුවෙනවා. විවිධ සමාජ තලයන්හිදී වෙනස් වූ දත්තයන් ලැබීමට ඉඩ තියෙනවා. ඒ පිළිබඳව පොදු එකකතාවයක් ඇති කර ගැනීම දුෂ්කරයි. එවැනි අවස්ථා තුලින් සමාජමය උපන්‍යාසයන්හි වාස්තවික බව අඩු බව පැහැදිලි වෙනවා. අනතුරුව අපේ සාකච්ඡාවට භාජනය වන්නේ මේ සමාජ විද්‍යාවන්හි වාස්තවික බව අඩුවන්නේ ඇයි? ඒ නිසා සමාජ විද්‍යාවන්හි විද්‍යාත්මක පදනම අභියෝගයට ලක්වන්නේ ඇයි? ඒ පිළිබඳව අපි කතා කිරීමේදී මූලික කරුණු කිහිපයක් අපි සාකච්ඡා කරනවා. 1. සමාජ විද්‍යාවෙන් යොදා ගන්නා දත්තයන් අවිනිශ්චිත වීම. නොයසේනම් සමාජ විද්‍යාත්මක දත්තයන් අස්ථාවර වීම. විද්‍යාත්මක දත්තයන් ලෙස සැලකෙන්නේ මොනවාද? සම්පරීක්ෂණ නිරීක්ෂණ මගින් රැස් කර ගන්නා කරුණු. මිනුම් ක්‍රම සංඛ්‍යානමය ක්‍රම ඔස්සේ විශ්ලේෂණය කරන කරුණු විද්‍යාත්මක දත්ත ලෙස සැලකෙනවා. ස්වභාව ධර්මයට අදාළව ලබා ගන්නා වූ මෙවැනි දත්තයන්හි යම් ස්ථාවර බවක් පැවතියත් සමාජයට අදාළව ලබා ගන්නා දත්තයන්හි අස්ථාවර බවක් අවිනිශ්චිත බවක් මතුවෙනවා. ඒ සඳහා හේතු කිහිපයක්. 1. දත්ත අස්ථාවර වන්නේ ඇයි? යන 1. සමාජමය දත්තයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වීම. එක් සමාජයන් තුළ එක් ප්‍රදේශයන් තුළ පුද්ගලයන්ගේ අදහස් උදාස ආකල්පයන්හි ඇතිවන වෙනස්කම් සමාජමය දත්ත කරේ බලපානවා. උදාහරණ. ලිංගික හැඟීම් කරුණු පිළිබඳව බටහිර සමාජයේ හා පෙරදිග සමාජයෙන් ලබා ගන්නා දත්තයන්හි වෙනස්කම් ඇති විය හැකියි. දත්ත අස්ථාවර වීම කරේ බලපාන දෙවෙනි කරුණ දත්ත කාලෙන් කාලට වෙනස් වීම. එක්
සමාජයන් තුළ කල්ගත වීමත් සමග මිනිසුන් පුද්ගලයන්ගේ අදහස් උදහස් වල වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් මත ලබා ගන්න දත්තයන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දත්තයන් මත ලබා ගන්නා උපන්‍යාසයන් කෙතෙක් දුරට පිළිගත හැකිද යන ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණ. විශාල වැඩිචන්ද ගණනකින් බලයට පත් කළ දේශපාලන පක්ෂයට ඇති කැමැත්ත වසර කිහිපයක් තුළදී වෙනස් වීම. ප්‍රායෝගික උදාහරණ ඔබට පහසුවෙන් අඳුන තේරුම් ගන්න පුළුවන්. මේ අනුව පොදු නිශ්චිත උපන්‍යාසයක් කරා එළඹීම ගැටලු සහගත වෙනවා. දත්ත අවනිශ්චිත වීම කරේ බලපාන තුන්වෙනි කරුණ. සමාජමය දත්තයන් බොහෝ විට සංඛ්‍යානමය ස්වරූපයේ සංඛ්‍යානමය පදනමකින් ඉදිරිපත් කරනවා. එවිට දත්තයන්හි අස්ථාවර බවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අවස්ථා ඇති වෙනවා. උදාහරණ. ලාංකිකයන්ගෙන් 60%ක් දෑවැද්ද දීමට විරුද්ධය. සමාජමය ප්‍රපංචයක්. මේ පිළිබඳව එක් පුද්ගලයාට අනුව එක් පුද්ගලයෝ අනුව තීරණය කරන්න බෑ. පුද්ගලයන්ගේ වයස් මට්ටම අනුව, ජාතීන් අනුව නිගමනය කරන්න බෑ. එක්තරා පොදු නිගමනයක් පමණයි. ඒතොර නිශ්චිත වශයෙන්ම දත්තයන් ඉදිරිපත් කිරීමට නොහැකි අවස්ථාවක් ලෙස සැලකෙනවා. මේ අනුව හේතු කීපයක් නිසා සමාජමය දත්තයන් අස්ථාවරයි. දත්ත ප්‍රදේශයෙන් ප්‍රදේශ වෙනස් වීම, දත්ත කාලෙන් කාල වෙනස් වීම, දත්ත සංඛ්‍යාත්මක දැක්විය විට අවිනිශ්චිතතාවයන් ඇතිවීම. මෙවැනි අස්ථාවෘ දත්තයන් මත ලබා ගන්නා නිගමනයන් තහවුරු කරන උපන්‍යාසයන් තුළද ඇතිවිය හැකි අස්ථාවර බව. සමාජ විද්‍යාවන්නේ වාස්තවික බව අඩුවීම කෙරෙහි බලපාන දෙවන කරුණ. සමාජය පිළිබඳව අධ්‍යයනයන් සිදු කිරීමේ හැදෑරීම සිදු කිරීමේදී ඇතිවන ආත්මීය බලපෑම. සමාජ විද්‍යාඥයා සමාජයකටම අයත් වන පුද්ගලයෙක්. නිරීක්ෂකයා සමාජය හා දැඩිව බැඳීම තුළ ආවේගාත්මක බැඳීම් ඇති විය හැකියි. තමා ජීවත් වන සමාජය කෙරෙහි ඇතිවන පක්ෂපාතීත්වය, පක්ෂග්‍රාහී බව. ඔහු විසින් ගොඩනැගූ තහවුරු කරන උපන්‍යාසයන් කෙරෙහිද බලපෑ හැකියි. එවිට එම උපන්‍යාසයන්හි පොදු පිළිගැනීම ගැටලු සහගතයි. උදාහරණ. නිදහසින් පසු ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳව අදාරණ දේශපාලන චින්තකයෙකු. කිසියම් දේශපාලන පක්ෂයකට හිතවත්කම් දක්වන අයෙක් නම් ඔහුගේ නිගමනයන් කෙරෙහි නිගමනයන් පක්ෂග්‍රාහී වීම කෙරෙහි එම කරුණ බලපෑ හැකියි. තමා කැමැති දේශපාලන පක්ෂය මේ රටේ වඩාත් හිතකර වූ දේශපාලන පක්ෂය වැනි නිගමනයන් කරා ඔහු එළඹිය හැකියි. තවත් ආකාරයකට ආර්ථික විද්‍යාඥයෙකු ධනවාදී හා සමාජවාදී ආර්ථික ක්‍රමයන් පිළිබඳව විග්‍රහ කිරීමේදී ඔහු ධනවාදී ආර්ථිකයට වඩා කැමැත්තක් දක්වන අයෙක් නම් ඔහුගේ නිගමනයන් පක්ෂග්‍රාහී විය හැකියි. ධනවාදී ආර්ථිකයේ වඩා යහපත් ලක්ෂණ නිරීක්ෂණය වන අතර සමාජවාදී ආර්ථිකයේ ලක්ෂණයන්ට එරෙහි වන නිරීක්ෂණයන් ඔහුගෙන් සිදුවිය හැකියි. මේ පුද්ගලයන් තුළ පවතින ආත්මීය බව සමාජ විද්‍යාඥයාටද බලපෑ හැකියි. මේ නිසාද සමාජ විද්‍යාත්මක උපන්‍යාසයන්හි වාස්තවික බව අඩු වෙන්න පුළුවන්. 3. සමාජ විද්‍යාවන්ට අදාළව අනාවැක ඉදිරිපත් කිරීමේ දුෂ්කරතාවය. ස්වාභාවික විද්‍යාවන්හි අනාවැක ඉදිරිපත් කළ හැකියි. උදාහරණයක් වශයෙන් හේලිගේ ධූමකේතු එඩ්මන් හේලි විසින් සොයාගත් හේලිගේ ධූමකේතුව වසර 76කට වරක් පෘථිවියට දර්ශනය වේ යනුවෙන් ඉදිරිපත් කළ අනාවැකිය මේ වන විට ප්‍රත්‍යක්ෂයෙන් සත්‍ය වී පවතිනවා. වසර 76කට වරක් ඒ නිරීක්ෂණය වෙනවා. 1910 දී නිරීක්ෂණය වූ හේලිගේ ධූමකේතුව යලි 1986 දී නිරීක්ෂණය වුණා. තවත් වසර 76කින් නිරීක්ෂණ බව අනාවැකියකින් කියවෙනවා.
මෙන්න මේ වගේ අනාවැකි ස්වාභාවික විද්‍යාඥයන් සත්‍යක්ෂණය කළ හැකි අනාවැකි ඉදිරිපත් කළ හැකිවත් සමාජ විද්‍යාවන්නේ ඒ ගැටලු සහගතයි. ඒට හේතු කීපයක් අපි දකින්න පුළුවන්. ස්වාභාවික ප්‍රපංචයෙන් අදාළව හේතුඵල සම්බන්ධය දැක්විය හැකි වුවත් හේතුමය ව්‍යාඛ්‍යානයක් ඉදිරිපත් කළ හැකි වුවත් සමාජ විද්‍යාවන් අදාළව හේතුඵල සම්බන්ධය දැක්වීම දුෂ්කරයි. හේතුඵල සම්බන්ධය ලෙස සැලකෙන්නේ ප්‍රපංචයන් දෙකක් අතර පවතින අවිචල සම්බන්ධය, නොවෙනස් සම්බන්ධය. මෙම හේතුඵල සම්බන්ධය හඳුනාගත් විට ඉදිරි අවස්ථාවන් සම්බන්ධව අනාවැකි ඉදිරිපත් කළ හැකි වෙනවා. ඒ සමාජයට අදාළව හේතුඵල සම්බන්ධය දැක්වීම දුෂ්කරයි, අපහසුයි. මක් නිසා? උදාහරණයකින් බලමු. විහිළුවක් කළ විට කෙනෙක් සිනාසෙනවා. විහිළුවක් කළ විට ඔහුම තරහා ගැනීමට පුළුවන්. ඔහුම හැඬීමට පුළුවන්. මේ නිසා විහිළුව සහ සිනාව අතර නිශ්චිත හේතුඵල සම්බන්ධය දැක්විය නොහැකි. සමාජය ගතික වෙනවා, නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වීම තුළ හේතුඵල සම්බන්ධය දැක්වීම දුෂ්කර වෙනවා. මෙන්න මේ නිසා සමාජ විද්‍යාඥයාට අනාවැකි ඉදිරිපත් කිරීමත් අපහසුයි. විහිළුවක් කළ විට කෙනෙක් සිනාසේ වැනි අනාවැකියක් ඉදිරිපත් කළ නොහැක්කේ එයින් වෙනත් ආකාර ප්‍රතිඵලයන්ද ඇතිවන නිසා. දේශපාලන ක්ෂේත්‍රයේ කිසියම් පක්ෂයක් දේශපාලන පක්ෂයක් පිළිබඳව ඒ බලයට පත්වීම, ඒ බලය ලබා ගැනීම සම්බන්ධ ඉදිරිපත් කරන අනාවැකි යම් කාලයකදී කෙටි කාලයකදී වෙනස් වෙන්න පුළුවන්. පුද්ගලයන්ගේ ජනතාවගේ අදහස් උදාස් වරින් වර වෙනස් වීම මත එවැනි නිගමනයන් වෙනස් විය හැකියි. අනාවැකි ඉදිරිපත් කිරීම අපහසු වීම තවත් ආකාරයකින් සමාජ විද්‍යාවන්හි සංඛ්‍යානමය ප්‍රක්ෂේපණයන් ඔස්සේ අනාවැකි ඉදිරිපත් කරනවා. නැත්නම් සංඛ්‍යානමය ප්‍රක්ෂේපණයන් ඔස්සේ පුරෝකථනයන් කරනවා. සංඛ්‍යානමය ප්‍රක්ෂේපණයන් ලෙස සැලකෙන්නේ මේ දක්වා ලබාගත් සංඛ්‍යාත්මක දත්තයන් මත ඉදිරි අවස්ථාවන් පිළිබඳව යම් යම් නිගමනයන් ලබා ගැනීම. උදාහරණයක් මේ දිනවල කොරෝනා වසංගතයේදී අපිට දැකගත හැකි දෙයක් තමයි ඉදිරි සතිවලදී වැඩි විය හැකි රෝගීන් සංඛ්‍යාව පිළිබඳව යම් යම් පුරෝකථනයන් කරනවා. වෛද්‍යවරුන් විසින් යම් යම් පුරෝකථනයන් කරනවා. ඒ සඳහා පදනම් කරගන්නේ ඒ දැනට රෝගීන් වර්ධනය වී ඇති ආකාරය, වෙනත් රටවල රෝගීන් වර්ධනය වී ඇති ආකාරය වැනි ලක්ෂණ. එහෙත් මෙසේ ලබා ගන්න පුරෝකථනය නැතැම් විට වෙනස් විය හැකියි. පවත්න ලක්ෂණ මත පුරෝකථනය සිදු කළත් ඉදිරියේදී සමාජයේ යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. සමාජ දුරස්ථර භාවය රැක ගැනීම වැනි හේතුන් මත මේ පුරෝකථනයන් වෙනස් විය හැකියි. මේ නිසා සමාජ විද්‍යාඥයාට සංඛ්‍යානමය ප්‍රක්ෂේපණය ඔස්සේ නිශ්චිත පුරෝකථනයන් ඉදිරිපත් කිරීමේ නොයසන අනාවැකි ඉදිරිපත් කිරීමේ ගැටලු මතුවෙනවා. තවත් ආකාරයකට සමාජ විද්‍යාවෙන් බහුල වශයෙන් පවතින්නේ ස්වයං පරාජය සිදු කරන අනාවැකි. ස්වයං පරාජය සිදු කරන අනාවැකියක් යනු කුමක්ද? යම් අනාවැකියක් ඉදිරිපත් කළ නිසාම එම අනාවැකිය අසත්‍ය වේ නම් ඒ ස්වයං පරාජය සිදු කරන අනාවැකියක්. අනාවැකිය අසත්‍ය වෙන්නේ අනාවැකිය ඉදිරිපත් කළ නිසාමයි. උදාහරණයක්. මහමැතිවරණයකදී ඒනම් අපේක්ෂකයා පරාජය කොට බී ජයග්‍රහණය කරන බවට අනාවැකියක් මත විමසුම් ආයතනයක් විසින් ඉදිරිපත් කරනවා. ඒ ජයග්‍රහණය කොට බී පරාජය වෙනවා. ඒත් මැතිවරණය පැවැත්වීමෙන් පසු ඒ ජයග්‍රහණය කරනවා. පරාජය වෙන බව කී ඒ ජයග්‍රහණය කරනවා. එහිදී ස්වයං පරාජය සිදු කරන අනාවැකි සංකල්පයක් දැකගත හැකියි. ඒ පරාජය වෙන බව කී නිසා ඔහු මැතිවරණයේදී උපක්‍රම වෙනස් කරනවා. නව උපක්‍රම භාවිතා කරලා ඔහු ජයග්‍රහණය කරා යමු වෙනවා. අනෙක් පැත්තෙන් ජයග්‍රහණය කරන බව ප්‍රකාශ කළ පුද්ගලයා ඔහුගේ උත්සාහය අඩු වෙන්න පුළුවන්. කෙසේ වුවද පරාජය වීමට නියමිතව සිටි පුද්ගලයා ජයග්‍රහණය කරා යොමු කරන ලද්දේ එම අනාවැකිය තුලින්.
එවන් අනාවකි ස්වයං පරාජය සිදු කරන අනාවක ලෙස සැලකෙනවා. මේ නිසා සත්‍යේක්ෂණය කළ හැකි අනාවකි සමාජ විද්‍යාවන්හි දුර්ලභයි කියලා කියවෙනවා. මේ නිසා සමාජ විද්‍යාවන්හි වාස්තවික බව අඩු වෙනවා. 4. සමාජ විද්‍යාවන්හි උපන්‍යාස සහ දත්ත අතර බැඳීම අඩුයි. උපන්‍යාස සහ දත්ත අතර බැඳීම. දත්තයන් තුලින් නිරීක්ෂිත දත්තයන් තුලින් උපන්‍යාසයක් තාවුරු වෙනවා. උපන්‍යාසයක් සත්‍යේක්ෂණය වෙනවා. අනතුරුව එම උපන්‍යාසයට අදාළ වෙන දත්තයන් ලැබෙනවා. ස්වාභාවික විද්‍යාත්මක උදාහරණයක් ගත්තොත් ග්‍රහයන්ගේ කක්ෂයන් අදාළව නිරීක්ෂිත දත්ත තුලින් ග්‍රහයන්ගේ කක්ෂයන් ඉලිප්සාකාරයි කියන උපන්‍යාසය කරා එළඹීමට ජොහන්ස් කෙප්ලර් නම් විද්‍යාඥයන්ට හැකි වුණා. ඒ සඳහා ඔහු ටයිකෝද බ්‍රාහිගේ නිරීක්ෂිත දත්තයන් පදනම් කරගත්තා. ඒ තුලින් නිගමනය කරා එළඹෙනවා. අනතුරුව නව ග්‍රහයන් ලැබීමේදී එම ග්‍රහයන්ගේ කක්ෂයද ඉලිප්සාකාර වෙනවා. උපන්‍යාස සහ දත්ත අතර බැඳීමක් පවතිනවා. ඒ සමාජයට අදාළව මෙම කරුණ ගැටලු සහගතයි. උදාහරණයක් ලිංගික හැඟීම් අවරෝධනය කිරීමෙන් මානසික ඇතිවීම. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ උපන්‍යාසය. මේ අනුව මානසික රෝගීන් ලිංගික හැඟීම් අවරෝධනය කර අයවිය යුතුයි. ඒට වෙනස් ආකාරයේ මානසික රෝගයන් ගොදුරු වූවන්ද හමු වෙනවා. මේ නිසා උපන්‍යාසය සහ දත්ත අතර බැඳීම අඩුවීමත් සමාජ විද්‍යාවන්හි වාස්තවික බව විද්‍යාත්මක බව අඩුවීම කරේ ප්‍රබල කාරණයක් වෙනවා. 5. සමාජ විද්‍යාවෙන් යෙදෙන සංකල්පවල අපැහැදිලි බව, නොයසන අස්පොට බව, සංදිග්ධ බව. සංදිග්ධ ප්‍රකාශනයන් අස්පොට ප්‍රකාශනයන් විද්‍යාත්මක නොවන බව කාල්පොප විසින් පෙන්වා දී තියෙනවා. සංදිග්ධ පදයන් යෙදෙනට ඒවා විවිධ අර්ථකථනයන්ට ලක් කළ හැකියි. විවිධ අර්ථවල දෙනවා සංදිග්ධ පද. විද්‍යාත්මක ප්‍රකාශනයේ සංදිග්ධ පද යෙදෙනට ප්‍රකාශනයේ විවිධ අර්ථකථනයක ඇති වූ විට විද්‍යාවේ වාස්තවික බව බිඳී යනවා. මේ නිසා සමාජ විද්‍යාවන් තුළ ඉදිරිපත් වී ඇතැම් උපන්‍යාසයන් තුළ වාස්තවික බව අඩු වී ඇති ආකාරය දැකගත හැකියි. ජීන් පියාජේ නම් මනෝවිද්‍යාඥයා ඉදිරිපත් කළ ලදරුවා පරිසරයේ සමාග්‍රහණය කරන අතර පරිසරයට අනුග්‍රහණය වේ. මේ උපන්‍යාසයේ සමාග්‍රහණය අනුග්‍රහණය සංදිග්ධ පදයක්. ලදරුවා පරිසරය තුලින් කරුණු වටහා ගැනීම පරිසරය තේරුම් ගැනීම කිව්වත් ඒ ප්‍රමාණාත්මකව ඉදිරිපත් වෙන්නේ කොච්චර ප්‍රමාණයකින්ද නිශ්චිත නැහැ. ඒත් එක්කම ෆ්‍රොයිඩියානු වාදය තුළ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය නොයසනම් ෆ්‍රොයිඩියානු වාදය තුළ ඇති පෞරුෂත්වයේ තීරණය වීම කරේ බලපාන සංකල්පයන් ලෙස සැලකෙන තද්භාවය, අහම්භාවය, උපරිහාම්භාවය, අස්පොට සංකල්ප, නිශ්චිත අර්ථකථනයන් ඉදිරිපත් කිරීම දුෂ්කර සංකල්ප. මේ නිසායි මනෝවිශ්ලේෂණවාදයේ වැනි වාදයන් විද්‍යාත්මක නොවන බවට කාල්පොප කරුණු දැක්වේ. 6. සමාජ විද්‍යාවෙන් යෙදෙන ගවේෂණ ක්‍රමයන්හි අස්ථාවර බව. සමාජයේ යෙදෙන ගවේෂණ ක්‍රම නොයසනම් පරීක්ෂණ ක්‍රම අස්ථාවරයි. විද්‍යාවට නිශ්චිත ස්ථාවර දත්ත ලබා දෙන සම්පරීක්ෂණය වැනි ක්‍රමයන් සමාජ විද්‍යාඥයාට යොදා ගැනීම අපහසුයි. සම්පරීක්ෂණ ක්‍රියාවලියේදී සාධක පාලනයක් හා විචලනයක් පවතිනවා. රසායනාගාරයන් තුළදී පරීක්ෂණ භාජන වස්තුන් අවශ්‍ය ලෙස හසුරුවා ගන්නවා. ප්‍රායෝගික වශයෙන් සමාජ විද්‍යාඥයෙකුට මේ වගේ කාර්යයන් සිදු කිරීම අපහසුයි. සමාජමය දත්ත ගතිකයි, විවිධයි, සංකීර්ණයි. මේ නිසා සම්පරීක්ෂණය සමාජ විද්‍යාවේ යොදා ගැනීම අපහසුතාවයක් මතුවෙනවා. ලුයි පාස්ටර් වැනි විද්‍යාඥයෙක්
රසායනාගාරයක් තුළදී සත්වයන් පිළිබඳව කරන ලද ආකාරයේ පරීක්ෂණයන් සමාජ විද්‍යාඥයන්ට යොදා ගැනීම අපහසුයි. සමාජ විද්‍යාවන්හි සම්පරීක්ෂණ දාගත හැකි අවස්ථා පවතින බවට ඇතම් සීමිත තර්කයන් පවතිනවා. චර්යාවාදී මනෝවිද්‍යාඥයන් විසින් සිදු කරන ලද පරීක්ෂණ අයිවන් පැවුලෝ, බී.එෆ්. ස්කිනර් වැනි මනෝවිද්‍යාඥයන්ගේ පරීක්ෂණ, පැවුලෝ සුනකෙක් යොදාගෙන කළ පරීක්ෂණ වගේ දේවල් සමාජ විද්‍යාවන් තුළ සම්පරීක්ෂණයේ පැවැත්වීමට උදාහරණ ලෙස ගත්තත් ස්වාභාවික විද්‍යාඥයන් පවත්වන ආකාරයේ සම්පරීක්ෂණ ක්‍රියාවලියන් සමාජ විද්‍යාවන් තුළ සිදු කිරීම අපහසුයි. මේ නිසා වඩා නිශ්චිත දත්තයන් කරා යොමු විය හැකි පරීක්ෂණ ක්‍රම භාවිතා කිරීමට නොහැකි වීමත් සමාජ විද්‍යාවන්හි ගැටලුවක්. මේ නිසා සමාජ විද්‍යාඥයන් නිරීක්ෂණය සිය ප්‍රධාන පරීක්ෂණ ක්‍රමය බවට පත් කර ගැනීමට සිදු වෙනවා. සමාජ විද්‍යාවන්හි ප්‍රධාන පරීක්ෂණ ක්‍රමය නිරීක්ෂණයයි. ඒත් නිරීක්ෂණය භාවිතා කිරීමේදීද පුද්ගලයන් චර්යා ආරෝපණය කර ගැනීම, ආත්මීය බව පිළිබඳ ගැටලු ඇතිවීම වැනි සාධක මත නිරීක්ෂණය යොදා ගැනීමත් ප්‍රායෝගික ගැටලු සහගත තත්ත්වයන්. මේ නිසා සමාජ විද්‍යාඥයන්ට වඩා නිශ්චිත වූ දත්ත ලබා දෙන පරීක්ෂණ ක්‍රම භාවිතයේදී මතුවන ගැටලු නිසාද ඒවායේ වාස්තවික බව අඩුයි. 7. සමාජ විද්‍යාවන්හි යෙදෙන ප්‍රධාන වාදයන් පිළිබඳ එකඟතාවයක් නොමැති වීම. දැන් සමාජ විද්‍යාවේ ප්‍රධානම පෙළේ වාදයන් ලෙස සැලකෙනවා මාක්ස්වාදය, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ වාදය. එහෙත් මෙවැනි වාදයන් පිළිගන්න අය අතරවත් ඒවා පිළිබඳව එකඟතාවයක් නැහැ. අඩුම වශයෙන් මේ වාදයන් පිළිගන්න දැන් මාක්ස්වාදය පිළිගන්නා පිරිස මාක්ස්වාදයට විවිධ අර්ථකථන දෙනවා. යම් ප්‍රකාශනයක් විවිධාර්ථකථනයන් යම් මතයක් විවිධාර්ථකථනයන් ලක්වන්නේ නම් ඒ විද්‍යාවක් වන්නේ කෙසේද යන්න පැහැදිලි ප්‍රශ්නයක්. මේ නිසා මාක්ස්වාදී මනෝවිශ්ලේෂණවාදී වෙන වාදයන් විද්‍යාත්මක නොවන බවට කාල්පනික කරුණු දැක්වුවා. එවැනි වාදයන් අසත්‍යකරණය කිරීම දුෂ්කරයි. විද්‍යාත්මක වාදයක පැවතිය යුතු වැදගත් ලක්ෂණයක් අසත්‍යකරණය කිරීමේ හැකියාව. 8. සමාජ විද්‍යා ක්ෂේත්‍රය තුළ සුසමාදර්ශී පදනම් වාදයන් දැක ගැනීමට නොහැකි වීම නිසාද වාස්තවික බව අඩු වෙනවා. ස්වාභාවික විද්‍යාවේදී සුසමාදර්ශී පදනම් වාදයක් ගොඩනගන විට විද්‍යාඥයෙක් එකඟ වෙනවා. ඒ මත විද්‍යාව ඉදිරියට ගමන් කරන බව කියවෙනවා. එහෙත් එවැනි වාදයන් සමාජ විද්‍යාව තුළ දක්වන්න අපහසුයි. මාක්ස්වාදය, මනෝවිශ්ලේෂණවාදය වැනි වාදයන් සුසමාදර්ශී පදනම් වාද ලෙස ඇතම විට දැක්වෙනවා. එහෙත් එවැනි වාදයන් ගොඩනැගෙන්නේ සාපේක්ෂකවාදීන් දක්වන ආකාරයේ ක්‍රියාවලියකින් නෙවෙයි. යම් වාදයක් ගොඩනැගුණ විට පැවති වාදයක් අභියෝගයට ලක් වෙන වාදයක් ගොඩනැගෙනවා. මාක්ස්වාදය වැනි වාදයන් ගොඩනැගෙන්නේ පැවති වාදයක් අභියෝගයට ලක් වෙලා නෙවෙයි. වාදයක් ගොඩනැගුණ විට සුසමාදර්ශී පදනම් වාදයක් ගොඩනැගුණ විට විද්‍යා ක්ෂේත්‍රය තුළ එකඟතාවයක් ඇති වෙනවා. එහෙත් මාක්ස්වාදය වැනි වාදයන්ට පොදු එකඟතාවයන් ඇති වෙන්නේ නැහැ. මනෝවිශ්ලේෂණවාදය වැනි මනෝවිද්‍යාත්මක වාදයට පොදු එකඟතාවයන් ඇති වෙන්නේ නැහැ. මෙවැනි ගැටලු නිසා සමාජ විද්‍යාවේ වාස්තවික බව අඩු වෙනවා. තෝමස් කූන් වැනි සාපේක්ෂකවාදීන් මාක්ස්වාදය වැනි වාදයන් විද්‍යාත්මක නොවන බවට දක්වන ලද ප්‍රධාන හේතුවක් වන්නේ ඒවා තුළ සුසමාදර්ශී පදනම් වාදයන් දැක ගැනීමට නොහැකි වීම. මේ අනුව සමාජ විද්‍යාවන්හි වාස්තවික බව අඩුවීමට මේ නිසා සමාජ විද්‍යාවේ විද්‍යාත්මක පදනම අඩුවීමට බලපාන්නා වූ කරුණු රැසක් දැන් මෙහිදී ඉදිරිපත් වුණා. සමාජ විද්‍යාවන් පිළිබඳව පවතින මෙම ගැටලුවේදී ඇතම සමාජ විද්‍යාඥයන් පෙන්වා දුන් කරුණක් සැලකිලිට ගැනීම වැදගත්. ප්‍රමුඛ පෙළේ ඇතම් සමාජ විද්‍යාඥයෝ ප්‍රකාශ කළා සමාජ විද්‍යාවන් හැදෑරිය යුත්තේ ස්වාභාවික විද්‍යාවන් ලෙස නොවන බව. සමාජ විද්‍යාවන්ට අනන්‍ය ස්වරූපයකින් ඒවා හැදෑරිය යුතුයි. සමාජ විද්‍යාවන් හැදෑරිය යුත්තේ
සමාජ විද්‍යාඥයා සමාජය තුළ ජීවත් වෙමින් සහ කම්පණයෙන් නොයසෙනම් අවබෝධයෙන් බව ඇතම් සමාජ විද්‍යාඥයෝ දක්වනවා. සමාජ විද්‍යාව තුළ පැවතිය යුත්තේ ව්‍යාඛ්‍යානය නොව අවබෝධය බවයි එයින් කියවෙන්නේ. ප්‍රධාන පෙළේ සමාජ විද්‍යාඥයෙක් වශයෙන් සැලකෙන මැක්ස් වේබර් විසින් සමාජ විද්‍යාඥයා හැදෑරීම් කළ යුත්තේ සහ කම්පණයෙන් අවබෝධයෙන් යන්න දැක්වුවා. මේ අනුව සමාජ විද්‍යා විධික්‍රමයන්හිදී සමාජ විද්‍යා විද්‍යාත්මක භාවය පිළිබඳ ගැටලුව සමාජ විද්‍යාවක් කෙතෙක් දුරට වාස්තවික වේද යන්න පිළිබඳව මෙයින් අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව ලැබුණා. ඒට අදාළව විභාගයේදී යොමු වන ප්‍රශ්නයන් නිතරම දැකගත හැකි එයට පිළිතුරු සැපීමේ අවස්ථාව මෙයින් ලැබෙනවා. මේ හැරෙන විට සමාජ විද්‍යාවේ විධික්‍රමයන් අදාළව සමාජ විද්‍යාවේ දෙන පරීක්ෂණ ක්‍රම මේ පිළිබඳව ඉදිරි පාඩමකදී අප සාකච්ඡා කරනවා.